සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අපට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ කියා දෙමින් අපට ගෞතම සම්බුද්ධ ශාසනය හඳුන්වා දීලා අපිට තුනුරුවන් සරණ යන විදිහ, සංඝ සරණ යන විදිහ කියා දුන්න අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අප මේ රැස් කරන්නා වූ සියලුම පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැපය ලබත්වා ගුරු දෙවිඳුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදී මේ උතුම් සංඝ සරණ ධර්ම දේශනාවට අදත් සදහෙන් එකතු වෙනවා පිරිසක්. විශේෂයෙන් මිය පරලෝකීය පතිරගේ කරුණාරත්න ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන බලාපොරොත්තුවෙන් අංක 138A ලෙනවර හල්තොට බණ්ඩාරගම යන ලිපිණයේ පදිංචි පින්වත් WHC පද්මා ඒ පින්වත් මෑණියක් තමයි මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙයි. සංඝ සරණ මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච අපට වටිනාම සම්පත තමයි මේ සංගරුවන සරණ යන්ට ලැබිච්ච එක. සංගරුවන සරණ යන්ට ලැබිච්ච එක තරම් අපිට ඒ කියන්නේ පින්වත්නි මේ ලෝකේ ඉන්නේ කැළඹිච්ච මිනිස්සු. කැළඹිච්ච මිනිස්සු ඉන්න ලෝකේ සංගරුවන සංසිඳිලා ඉන්නවා. මේ ලෝකේ ඉන්න පින්වත්නි ඇවිස්සිච්ච මිනිස්සු. ඇවිස්සිච්ච ලෝකේ සංගරුවන ඇවිස්සෙන්නේ නැතුව ඉන්නවා. මේ ලෝකේ ඉන්නේ පින්වත්නි පීඩාවටපත් වෙච්ච මිනිස්සු පිරිස්. ඒ අතර සංඝයා පීඩා රහිතව ඉන්නවා. මේ ලෝකේ ඉන්න පින්වත්නි දුටු දෙයට වසඟ වන මිනිස්සු. ඒ අතර සංඝයා වසඟ නොවී ඉන්නවා. මේ ලෝකේ ඉන්න මේ පින්වත්නි ලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක ආදී අටලෝ දහමට පෙරලී ඉන්න මිනිස්සු තමයි මේ ලෝකේ ඉන්නේ. ඒ අතර සංඝයා නොපෙරළී ඉන්නවා. මේකේ සත්‍ය දකිමින් ඉන්නවා. ඒ තමයි පින්වත්නි අපි සරණ ගියපු ශ්‍රාවක සංඝයා. අපිට ශ්‍රාවක සංඝයා කියනකොට මතක් වෙන්නේ කවුද? අපිට මතක් වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. අපිට ශ්‍රාවක සංඝයා කියනකොට මතක් වෙන්නේ කවුද? මුගලන් මහරහතන් වහන්සේ. අපිට ශ්‍රාවක සංඝයා කියද්දි මතක් වෙන්නේ කවුද? විනයදර උපාලි මහරහතන් වහන්සේ. දුතාංගධාරී මහා කස්සප මහරහතන් වහන්සේ. ආන සංඝයා තුල වැඩ හිටපු හඳ මණ්ඩල වගේ හිරු මණ්ඩල වගේ මේ ලෝකයේ සෝභමාන කළේ ඒ උත්තමයන් වහන්සේලා සංඝයා කියන්නේ. පින්වත්නි සංඝයාගේ ගුණ කොච්චර කාලයක් කිව්වත් ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. මොකද සංඝයාගේ එක එක ගුණ පින්වත්නි. සංඝයා උපදගත් ගුණ පුදුමාකාරයි. පුදුමාකාරයි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙහෙමයි වදාළේ.
මහා සාගරයේ ඉන්නවා තිමිරි පිංගල කියන මහා මත්ස්‍යයෝ. නොයෙක් මත්ස්‍යයෝ ඉන්නවා. ඒ නොයෙක් මත්ස්‍යයන් අතර ඒ තිමිංගල කියන මත්ස්‍යයෝ සමහර සුළුපටුවුන් නෙවෙයි. මේ මහා සාගරයේ ඉන්නේ නිකන් තිමිංගලාදී මත්ස්‍යයෝ යොදුන් 500 දිග විශාල ශරීර ඇතුව වාසය කරන්නේ. ඊට පස්සේ ආනන්ද ආදී මත්ස්‍යයෙක් ඉන්නවා. ඒ යොදුන් 500ක් දිගයි මේ මත්ස්‍යයා. එතකොට ඒ වගේ කිව්වා මේ බුද්ධ ශාසනයේ හරියට මහා සාගරේ මහා සත්වයෝ ඒ මහා සාගරයේ කලම්බා දිය ක්‍රීඩා කරමින් සිටින්නේ යන්සේද මේ බුද්ධ ශාසනයේ ධ්‍යාන ක්‍රීඩා කරමින් තමයි සංඝයා ඉන්නේ. සංඝයා අනිත් අයගේ දේවල් ඇදකුද හොය හොයා ඉන්න જાතියක් නෙවෙයි, පිරිසක් නෙවෙයි. ඇදකුද හොය හොයා ඉන්නේ හිස් මිනිස්සු. අනිත් අයට නිඳා කර කර ඉන්නේ හිස් මිනිස්සු. නිඳා කරගෙන අඩුපාඩු බල ඉන්නේ හිස් මිනිස්සු. සංඝයා ධ්‍යාන ක්‍රීඩා කර කර මේ බුද්ධ ශාසනයේ ඉන්නේ. ධ්‍යාන ක්‍රීඩාවෙන් සැපයටපත් වීමේ බුද්ධ ශාසනයේ ඉන්නේ සංඝයා. එතකොට පින්වත්නි, ඒ සංඝයාගේ ඇසුර පින්වත්නි පුදුමාකාර ප්‍රියයි. ඒ සංඝයාගේ ඇසුර. ඒ නිසා එවැනි සංඝයා පින්වත්නි අපට සරණ යන්න ලැබුණා. ඉතින් මට අද හිතුණා ඔබට කියා දෙන්න මේ වෙලාවේ සංඝයාගේ තවත් සොඳුරු ගුණ විශේෂයක්. සංඝයාගේ තවත් සොඳුරු ගුණ විශේෂයක් මට ඔබට කියා දෙන්න කල්පනාවට ආවා. ඒ තමයි මේක එක දවසින් ඉවර කරන්න බැරි වෙයි පින්වත්නි. මොකද හේතුව මේ ගුණ පුදුමාකාරයි. අපි පුංචි කාලේ ඉඳන්මත් අහලා තිනවා. දැමුත් අපි මේ ගාතාවක් එක ගාතාවක් තිනවා කියනවා. මොකක්ද ඒ ගාතාව? ඔයාලා අහලා ඇති. සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං හේතං බුද්ධාන ශාසනං. ඕක අපි ඉස්සර ඉඳන්ම අහලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි සබ්බපාපස්සා කරන පව් කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල් උපදවා ගන්නට. සචිත්ත පරියෝදපනං තමන්ගේ සිත දමනය කර ගන්නට. ඊතං බුද්ධාන ශාසනං. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. මේක තමයි මේ ගාථාව පින්වත්නි සුළුපටු ගාථාවක් නෙවෙයි. මේ ගාථාව තියෙන්නේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේත් විතරක් නෙවෙයි. මේ විපස්සී බුද්ධ ශාසනයක් පාවිච්චි කරපු එකක්. විපස්සී බුද්ධ ශාසනය. ඔකට කියනවා පින්වත්නි ඕවාද ප්‍රාතිමෝක්ෂය. ඒකට කියන්නේ මොකද්ද? ඕවාද ප්‍රාතිමෝක්ෂය. ඕවාද කියන්නේ බුදුරජාණන් වහන්සේලා ආවාද කරන. ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම් අපි. මං කියන්න ගියේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ සබ්බපාපස්සා කරනං කියලා වදාලා. සංඝයා පින්වත්නි සම්බුද්ධ ශාසනය දැන් පටන් ගත්තේ ඇසළ පොයේදා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන්. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් තමයි ඉස්සුරෝම මේ සංඝ පරම්පරාව ඇති වුණේ. නිකලෙස් සංඝ පරපුර. අවුරුදු 20ක් යනකම් පින්වත්නි මේ බුද්ධ ශාසනයේ සංඝයාගේ සිල්පද තිබ්බේ නැහැ. අවුරුදු 20ක් යනකම් මේ බුද්ධ ශාසනයේ සංඝයාගේ සිල්පද තිබ්බේ නැහැ. දැන් ඔබ අහලා ඇති ඉහියට තියෙන පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතුම් මැරීමෙන් වළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සංඝයාට පනවනවා භාග්‍යතුන් වහන්සේ පාණාතිපාතා ප්‍රාණඝාතය කිරීම පාචිත්‍යං පචිතයවතක් කියලා සංඝයාට පනවනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව එක තැනක කියනවා භික්ෂූන් අතර කේලම් කීම. ඕමසවාදී පාචිත්‍යං. කොහොමයි භික්ෂූන්ට සිල්පද පනවන්නේ? ඒවා පැනෙව්වේ පින්වත්නි අවුරුදු 20ක් ගියාට පස්සේ.
එතකොට ඒ අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි සිල්පද පැනෙව්වේ. ඊට මෙහා අවුරුදු 20කට මෙහා සංඝයා බුදු මුවින් දහම් පදයක් නිකුත් වෙනවද? ඒ ධර්මයේ එසැනින් අවබෝධ කරපු මහා සංගරුවන හිටියේ. මහා සංගරුවන හිටියේ. ඒ උත්තමයන් වහන්සේලාගේ අතින් වැරදි වෙන්නේ මේ පිරිසිදු සංඝයා. එතකොට අපි සරණ ගියේ නිකං පිරිසක් නෙවෙයි, ලාමක පිරිසක් නෙවෙයි. ඒ සංඝයා අතරින් වැරදි වෙන්නේ නැහැ පින්වත්නි. ඒ සංඝයා අතින් වැරදි වෙන්නේ කියලා කියන්නේ ඒ සංඝයා එච්චරට හික්මිලා තියෙනවා. වැරදි වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා මම ඔබට හිතුවා සංඝයාගේ සීලය ගැනත් මේකෙදී කියන්න. සංඝයාගේ සංසිඳීම ගැනත් කියන්න මට හිතුණා. ඔබට මතකද අපි බුදුරජාණන් වහන්සේගේ මිත්‍රයෙක් හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේගේ බොහෝම ගෞරවයෙන් ඇසුරු කරපු කෙනෙක්. ගිහි ශ්‍රාවකෙක්. ඒ තමයි බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමා තමන්ට උපන්නේ අජාසත්ත කුමාරයා රජුරවන්ට දරුවා. අජාසත්ත කුමාරයා ඉපදිලා තරුණ කාලයට එනකොට අසත්පුරුෂයාගේ ඇසුරෙන් දේවදත්තගේ ඇසුරෙන් තමන්ගේ තාත්තව මැරුවා. තමන්ගේ තාත්තව හිරගේ දාලා නොයේක් වද දීලා මැරුවා. ඊට පස්සේ මැරුවාට පස්සේ ටික දවසක් දැන් ඔන්න කලක් ගියාට පස්සේ මේ අජාසත්තට හිතට හරියට වද දෙනවා මේක. ඇයි අජාසත්තට පස්සේ තේරුණා මං කළේ වැරදක් කියලා. අසත්පුරුෂයා නිසා. අජාසත්තට හරියට හිතට වද දීලා මේක හිතට වද කරනවා. ඊට පස්සේ අජාසත්ත කල්පනා කළා මේකට විසඳුමක්. විසඳුමක් විදියට අජාසත්ත ගියා කවුද නිගණ්ඨනාථ පුත්ත ළඟට. නිගණ්ඨනාථ පුත්ත ළඟට ගිහුවා. නිගණ්ඨනාථ පුත්ත නිර්වතින් ඉන්නේ. ඇහුවා ඔබ වහන්සේලා ඔය ශ්‍රමණ ජීවිතේ සතුටින් ඉන්නවද කියලා අහනකොට නිගණ්ඨනාථ පුත්ත උන කතාවක් කිව්වා. මා පකුද කච්චායන ගාවට ගියා. අජිතකේස කම්බල ගාවට ගියා. සංජය බෙල්ලට්ටපොත්ත ගාවට මේ වගේ ශාස්ත්‍රූවරු ඒ කාලේ හිටපු පිළිගත් ශ්‍රමණ අය ගාවට ගියා. කිසිම විසඳුමක් නැහැ. අවසානයේ ජීවකගෙන් ඇහුවා. ජීවක පිරිස අමාත්‍ය මණ්ඩලෙ ඉන්න තැන ඇහුවා. මේ හවස් කාලේ මාගේ මේ හිතේ තියෙන වෙහෙස දුරු කරගන්න කතා මේ සුදුසු ශාස්ත්‍රූවරයෙක් කවුද ඉන්නේ? අමාත්‍ය කිව්වා යන් එහෙනම් අදත් නිගණ්ඨ ගාවට යන් පකුද කච්චායන ගාවට කියලා කිව්වා. නිහඬ ජීවක වෛද්‍යතුමා එතන ඉඳලා කිව්වා අපි යන් බුදුරජාණන් වහන්සේ ළඟට. ඊට පස්සේ තමයි ජීවක වෛද්‍යතුමා සමග අජාසත්ත රජුරෝ ජීවක වෛද්‍යතුමත් එක්ක ගියා බුදුරජාණන් වහන්සේ දකින්න ජීවක අඹවණේට. ජීවක අඹවණේට ගියාට පස්සේ දැක්කා එදා දවසේ අජාසත්ත රජුරෝ ඉතින් ජීවක වෛද්‍යතුමා යනවා. රාත්‍රී කාලේ හඳ තියෙන රාත්‍රී දවසක දැක්ක අජාසත්ත රජුරෝ දැන් කලුවරේ යනවා. ඈත පහන් එළියක් තියෙනවා. වාහනෙන් පුළුවන් තරම් කරත්තෙන් ගිහිල්ලා බැහැලා එතනට ගිහිල්ලා වටපිට බලනවා කවුරුවත් නැහැ. ජීවක වෛද්‍යතුමා කිව්වේ බුදුරජාණන් සහම්බෙන්න යන් කියලා. ඔබ මේ සිද්ධිය අහලා ඇති. ඊට පස්සේ අජාසත් අහනවා ජීවක නුඹ මාව පාවා දුන්නා නේද? නුඹ මාව පාවා දුන්නා නේද සතුරු රජෙකුට? කිව්වා නෑ ස්වාමීනි මං එහෙම කළේ නෑ. එතකොට නෑ කිව්වා මෙච්චර සංඝයා 1250ක් ඉන්න. සංඝයා 1250ක් වාසය කරන භූමියක මෙහෙම තියෙන විදියක් නෑ. කියන 1250ක් ඉන්නවා කියලා කියන්නේ එතන විශාල ගෝසාවක් තියෙන්න ඕන. විශාල ගෝසාවක්. කිව්වා නෑ ස්වාමීනි අර ඈත බලන්න. ඈත බලන්න කිව්වා. අතන පහන් එළියෙන් පේනවද? බලනකොට පහන් එළියේ තියෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. සංඝයා වැඩ ඉන්නවා. 1250ක්.
ඒක තමයි සංඝයාගේ හික්මීම කියන්නේ. එතකොට මේ ලෝකේ සංඝයා කියන්නේ පින්වත්නි නිකං කෑග ගහ ඉන්න පිරිසක් නෙවෙයි. මේ ලෝකේ සංඝයා කියන්නේ හික්මීමත්, ඉවසීමත්, සංසිඳීමත් පෙරට කරගත්ත පිරිසක්. හික්මීම, ඉවසීම, සංසිඳීම කළගුණ පෙරටු කරගත්ත පිරිසක්. එදා අජාසත් රජුරුව පැහැදුනා. එදා බුදුරජාණන් වහන්සේට මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අජාසත් රජුරවන්ට මේ සංඝයාගේ ඒ කියන්නේ භික්ෂුවක්ගේ ප්‍රතිපදාව කියා දෙනවා. මම ඔබට අද ඒ කාරණා කීපේ කියා දෙන්නම්. මට මේ සූත්‍ර දේශනාම කරන්න බැරි වෙයි. නමුත් ඒකේ අවශ්‍ය කොටස් අපිට සංඝයා ගැන පහදින්න බුදුරජාණන් වහන්සේ කියපු කොටස් තියෙනවා. ඒකෙන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටස් වලින් ටිකක් අපි සංඝ සරණ ගැන බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද අජාසත් රජුරන්ට ඒකෙදී කියනවා පින්වත් රජතුමනි මේ ලෝකේ කෙනෙක් පැවිදි වෙන විදිහ. ඒ කියන්නේ නිකාන් ඇවිල්ලා මං කලිමුත් කිව්වා මිනිස් මේ සංඝයා පැවිදි වෙන්නේ කණ්ඩ නැතුව නිසා එහෙම නිසා මං පැවිදි වෙන්නේ එහෙම නෙවෙයි. ඒ කියන්නේ සමහරට gedara සමහරට කෙනෙක් ඉන්න පුළුවන් තනකොළ ගව පට්ටියක් තියෙනවා. එයා තනකොළ කපලා හරක් පෝෂණය කරනවා. එයා කරන්නේ තමන්ගේ තනකොළ ලණුවයි තනකොළ කපන කැත්තයි gedara තියලා එනවා පැවිදි වෙන්න. පැවිදි එන්නේ ඇයි? කණ්ඩ නැහැ කියලාද? නෑ. ගියා එන්නේ එක අදහසකට. මහා සිටුවරයෙක්ගේ පුතෙක් එනවා මේ බුද්ධ ශාසනයට. එන්නේ ඇයි? එන්නේ එක අදහසක. ඒ තමයි ඉපදෙන මැරෙන සංසාරයෙන් නිදහස් වෙන්න. ඔහම ආපු ඒ කෙනාට එන්නේ එයා නිකන් නෙවෙයි එන්නේ. එයා බුදුබණ භාග්‍යවතුන් වහන්සේගේ වචනේ අහලා එන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ අහලා එන්නේ. දැන් මේ කාලේ පව දැන් මහමෙවුනාවේ ස්වාමීන් වහන්සේලා 1000ක් විතර ඉන්නවා. ඒ ඔක්කොමලා ඇවිල්ලා තියෙන්නේ ලොකු සංසගේ හිතවත්කමට නෙමෙයි. ලොකු සංසගේ ජීවිතේට දැකලවත් නැහැ. සමහර ලොකු සංසගේ ගැන විස්තර දන්නේත් නැහැ. නමුත් රේඩියෝ එකේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් කරන ඇහිලා අනේ මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් අපිටත් නිදහස් වෙන්න ඇත්තන් කියන ආන්ගේ අදහසට එන්නේ. එතකොට සමහරට යා ලොකු රස්සාවක් කරන කෙනෙක් වෙනවා. ඒක යාට අදාළ නැහැ එතකොට. සමහරට යා දුප්පත් රස්සාවක් කරන්නේ. ඒක යාට අදාළ නැහැ. එයාට ප්‍රධාන ගැටලුව වෙනවා ඉපදෙන මැරෙන සංසාරයෙන් නිදහස් වෙන්න ඕන. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමමයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන යනකොට පිං තියෙන කුල පුත්‍රයන්ට හිතෙනවා අනේ මටත් මේ ගිහිගේ අතෑරලා ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ඒ කුල පුත්‍රයාට හිතෙනවා. ඒ කුල පුත්‍රයාගේ කණ්ඩ බොණ්ඩ මොකාක නැති වුණත් පින තියෙනවා. නුවණින් විමසන්න හැකියාව තියෙනවා. හිතන්න ගිහි කෙනෙකුට වඩා පින්වත් පැවිදි කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා. ඒ නිසායි පැවිදි වෙන්නේ. ගිහි කෙනෙකුට වඩා පැවිදි කෙනෙකුට සීලය තියෙනවා. ඒ නිසායි පැවිදි වෙලා ඉන්නේ. ගිහි කෙනෙකුට වඩා මේ පැවිදි කෙනාට දහම් දැනුම තියෙනවා. ඒකයි මේ මනාවකට බුද්ධ ශාසනය පැවිදි වෙලා ඉන්නේ. ගිහි කෙනෙකුට වඩා සුතය තියෙනවා. ඒකයි මේ පැවිදි වෙලා ඉන්නේ. ගිහි කෙනෙකුට වඩා ප්‍රඥාව තියෙනවා. ඒකයි ගිහි ජීවිතයයි පැවිදි ජීවිතයයි දෙකක් පින්වත්නි. මේ ලෝකේ හිතනද සූත්‍ර විනය අභිධර්මාදී පිටක කොම දරාගෙන හිටියා ගිහි කෙනෙක් පැවිද්දාට සම වෙන්නේ නැහැ. කොහොමද ඒක තියෙන්නේ? බුදුරජාන්සේ වදාළ කොහොමද? සිකී යතා නීලගියෝ විහංගමෝ. හරියට බුදුරජාන්සේ වදාලා නිල් පාට බෙල්ල තියෙන මොනරෙක් ආකාශයේ ගිල යනවා. සිකී යතා නීලගිවෝ විහංගමෝ හංසස්සනෝ පේති ජවං කුදාචන. හැබැයි ඒ කෙනා කවදාවත් ඒ මොනරා හංසයාගේ වේගයට සමාන වෙන්නේ. ඔබ දැකලා තියෙනවද මොනරු ඉගිලෙනවා? මොනරු ඉගිලෙනකොට ලොකු වෙහෙසක් ගන්නවා. ඒ නිල් පාට බෙල්ල තියෙන මොනරා ඉගිරෙන්න යනකොට උගේ පියාපත් හරි බරයි. විශාල පෙන්දක් තියෙනවා පිටිපස්සේ.
ඒකත් එක්ක යා ලොකු වෙහෙසක් ගන්නවා ගහකින් ගහකට මාරු වෙන්න ගියා. එතකොට ලොකු බරක් මොනරට ඒක ලොකු බරක්. නමුත් ඒ බරක් වුණාට මොනරා පිරිස මැද්දේ බැබලි ඉන්නවා. පිරිස මැද්දේ. හැබැයි තවත් තැනකට යන්න යනකොට තමයි යට බර තියෙන්නේ. හැබැයි හංසයා එහෙම නැහැ. හංසයා නිදහස් සිතින් ඔහු පියබා යනවා. හංසයාට පියාපත් ලොකු බරක් නැහැ. හංසයාට බරක් නැහැ. මේ විලේ ඉඳන් ඊළඟ විලට පහසුවෙන් යනවා. ඊළඟට මොනර කරන්නේ තමන්ගේ වාස භූමිය කරගෙන ඉන්න භූමියේම තමයි මොනර ඉන්නේ. ඒ භූමියේමයි හැසිරෙන්නේ. හංසයා එහෙම නැහැ. හංසයා මේ විලෙන් තව විලකට, ඒ විලෙන් තව විලකට තමන්ට කියලා තැනක් නැහැ. එහෙමයි ඒක තියෙන්නේ. බුදුරජාන්සේ වදාලා ඒ වගේ මොනරා සමානයි ගිහි කෙනාට. ඒවන් ගිහිනානු කරවතු බික්කු. ඒ වගේ කිව්වා ගිහි කෙනයි පැවිදි කෙනයි වෙනස්. ඒ දෙන්න සමාන කරන්න බෑ. මුනිනෝ විවිත්තස්ස වනම්මිජායත්. මුනිවරු කියලා කියන්නේ වනේ හුදකලා තැන්වල බණ භාවනා කරගෙන ඉන්න අය. එතකොට පින්වත්නි ඒකයි පැවිද්දන්ගේ ගිහිය සමාන වෙන්නේ නැහැ දෙපිරිස. සමහරට ඔබ සමහරට සාංශේ නමකට වැඩිය මොනවා හරි දන්නවා ඇති දහම් කරුණා. නමුත් සමාන වෙන්නේ නැහැ. ඔබට වඩා ශ්‍රද්ධාව තියෙනවා. සීලය තියෙනවා. ඔබට වඩා සීක බල තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම ඔබට වඩා වැඩි. අපි තියෙනවනේ හිත තුළ ඉන්ද්‍රිය ධර්ම කියලා ටිකක්. ඉන්ද්‍රිය ධර්ම ගිහි කෙනාට වඩා පැවිදි කෙනාගේ වැඩි. ඒකයි. ඒ නිසා අපි ගෞරව කර ඇසුරු කරන්න ඕන තමයි සංඝයා. මං කියන්න ගියේ ඒ වගේ තමයි මේ ගිහි ජීවිතය අතෑරලා ඔන්න කුල පුත්‍රයෙක් පැවිදි වෙනවා. කොහොමද පැවිදි වෙන්නේ? මෙයා කල්පනා කරනවා කොහොමද? මෙයා මේ විදිහට කල්පනා කරනවා. කියනවා සම්බාධෝ ගරාවාසෝ. මේ ජීවිතය හරීම බාධා සහිතයි. රජෝ පතෝ කෙලස් දූවිලි නිතර ඇවිස්සෙනවා. කෙලස් දූවිලි නිතර ඇවිස්සෙනවා. සම්බාධයි බාධා තියෙනවා. මොකේටද? තමන් යන ගමනට. එතකොට හිතන්නකෝ ඔයාලා ගෙවල් වල හැමතිස්සෙම තියෙන කෙලස් දූවිලිනේ. හිතන්න දැන් අද දවසම ගන්න. අද දවසේ උදේ ඉඳන් හවස වෙනකන් ගත්තොත් එක්ක මොකක් හරි එකට බැන අඩ ගහගන්නේ කෙලස් දූවිලි. දැන් ඔයාලා ගෙදර දූවිලි ඇවිස්සීලා තියෙන්නේ. එක්ක රාගෙන්. පොඩි එකෙක් මුණුබුරෙක් මිනිබිරියෙක් ඉන්නවනේ දරුසෙනෙහස. කෙලස් දූවිලි. බිරිඳ ඉන්නවා කෙලස් දූවිලි. ස්වාමියා කෙලස් දූවිලි. ඒ කියන්නේ එක්ක රාගෙන් ඇවිස්සීලා ඉන්නවා. එක්ක ද්වේෂෙන් ඇවිස්සීලා ඉන්නවා. මොකක්වත් නැත්තම් බය තැති ගැනීමකින්. එක්ක අමනුස්ස කරදරයක් මෝහය. එක්ක විහිළු තහළු කරගෙන ඉන්නවා මෝහය. ඥාති හිත මිත්‍රාදීන් එකතු වුණාම මෝහය වැඩින්නේ. එතකොට කුසලයක් දස කතා කරනවද ගෙවල් වල මිනිස්සු එකතු වෙලා? දැන් හිතන්න මිනිස්සු ඥාති ඔක්කොම ඇවිල්ලා ගෙදර මොකක් හරි උත්සවයක් තියම මගුලක් තිබ්බා කියලා හිතන්න. මොකක් හරි එදාට ඇවිල්ලා මිනිස්සු දස කතා කරනවද? නෑ. එක්ක මෝහය, එක්ක රාගය, එක්ක ද්වේෂය. මේ වගේ කෙලෙස් දූවිලි ඇවිස්සි තියෙන හැමදාම ගෙවල් දොරවල් වල. ගෙවල්ද එතකොට පින තියෙන කුල පුත්‍රයා කල්පනා කරන මේවා දුකක්. මේවා උදේ ඉඳන් උපන්න දා ඉඳන් දරුවෝ ඉස්කෝලේ යන්න ඕන, ඊට පස්සේ ඉගෙන ගන්න ඕන, රස්සා කරන්න ඕන, ගෑනු මිනිස්සුන්ට හම්බ කරන්න ඕන, දරුවෝ හම්බුනම ඒ දරුවෝ බලන්න ඕන, ආයි ඊට පස්සේ දෙමව්පියෝ රැක ගන්න ඕන, ආයි කුඹුරු වැඩ කරන්න ඕන, තමන්ගේ ගොවි තැන්පත් කරන්න ඕන, රැකි රක්ෂා කරන්න ඕන, රජයේ රැකියා කරන්න ඕන, රෑ නිදි වරාගෙන රැකියා කරන්න ඕන, මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න ඕන, හොඳක් කළා බයිනවා, නරකක් කළා බයිනවා. බොහෝම අමාරුවෙන් කීයක් හරි හොයා ගන්නවා. ඊට පස්සේ ආදරයේ සෙනෙහස වඩන අය අසනීප වෙනවා. දරුවෝ බලාගෙන ඉඳි තමන්ගේ වෙන් වෙලා යනවා. දරුවෝ තමන්ට නිନ୍ଦා අපහාස කරනවා. තමන් හදාගත්ත ගේ තමන්ට නැති වෙලා යනවා. නාය ඇවිල්ලා ගම් වතුර ඇවිල්ලා යට වෙලා යනවා. හැම තිස්සෙම මේක කලබලයක්. හැම තිස්සෙම කලබලයක්. නුවණ තියෙන පුරුෂයා පින් තියෙන කෙනා කල්පනා කරනවා රජෝ පතෝ මේක දූවිලි කෙලස් දූවිලි ඇවිස්සෙන තැන. හැබැයි මෙයා කල්පනා කරනවා අබ්බෝ කාසෝ පබ්බජ්ජා
හරියට පැවිද්ද කියන්නේ නම් අහස වගේ. මේ තමයි සංඝයා එන විදිහ පින්වත්නි. මේ හැම කෙනෙක්ම එන්නේ එහෙමයි බුද්ධ ශාසනයට. කියනවාද අබ්බෝකාසෝ පබ්බජ්ජා පැවිද්ද නම් පුදුම නිදහස්. ඇත්තටම නිදහස්. ඇත්තටම නිදහස්. පැවිද්ද. කොහොමද නිදහස් වෙන්නේ? හැම දෙයකින්ම නිදහස්. හැම දෙයකින්ම නිදහස්. කොටින්ම ගිහිල්ලා හවස් කාලේට කුටියට ගිහිල්ලා ඒ තමන්ට ඉන්න කුටියට ගිහිල්ලා තමන්ගේ ඇඳට ගිහිල්ලා කොට්ටේ ඔළුවේ තියාගෙන නිදා ගන්නවා නිදහස් සිතින්. බරක් නැති සිතින්. අද දවසේ සිල් රැක්කා කියන සිතින්. අද දවසේ පිනක් කළා කියන සිතින් නිදහස් සිතින් අපේක්ෂාවක් නැතුව හෙට දවසේ මට මේ කටයුතු තියනවා කියලා අපේක්ෂාවක් නැතුව සංඝයා සැතපෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා සංඝයා සැතපෙන්නේ මෙහෙමයි. කොහොමද? ඊයේ සැතපුනේ දුකින්ද? අද කොහෙද සැතපෙන්නේ? හෙට කොහෙද සැතපෙන්නේ කියා සංඝයා ඉන්නේ. සංඝයා නිදහසේ. එන විදිහට එයා යනවා. නිදහස් සිතින්. ඒ අද දවස සතුටින් ගත කරනවා. සතුටින් කියලා කියන්නේ දහම තුල. නිදහස්. ඒකට කියන්නේ නිදහස. ඊළඟට මේ කුල පුත්‍රයා කල්පනා කරනවා එහෙනම් මෙයා කල්පනා අබ්බෝකාසුපා නයිදන් සූකරං අගාරස්මා අජ්ජාවසතා ලේසි නෑ කියනවා මේ ලේසි නෑ කියනවා මේ ගිහි ගෙදර වාසය කිරීම ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං සංකලිතම් බ්‍රහ්මචරියං චරිත පිරිසිදු බඹසර ගෙදර ඉඳලා ආරක්ෂා කරන්න බෑ. පිරිසිදු පාරිශුද්ධ බඹසර ගෙදර ඉඳලා ආරක්ෂා කරන්න අමාරුයි. ඒ නිසා ඒ පුත්‍රයා ගිහි ගෙවල් අතෑරලා ඕන්න පැවිදි වෙනවා. දැන් එයා තීරණයක් ගත්ත මං පැවිදි වෙනවා කියලා. දැන් ඔය ඊටසේ මෙයාගේ අදහස ස්ථිර. දැන් ශ්‍රද්ධාව මේරුවා. එතකොට ඔබට වඩා ශ්‍රද්ධාව තියෙනවා පැවිදි කුල පුත්‍රයන්ට. සීලේ ශ්‍රද්ධා වීරිය තියෙනවා. සිහිය තියෙනවා සමාධිය තියෙනවා ප්‍රඥා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ගිහි කෙනාට වැඩිය පැවිද්දාට වැඩි. ඊළඟට මෙයා මොකද කරන්නේ? සෝ අපරේණ සමයන. යා පස්සේ කාලේ අප්පංවා භෝගක් අන්දම් පහය ස්වල්ප වූ භෝග තියෙනවා. ස්වල්ප වූ භෝග කියන්නේ ස්වල්ප වූ භෝග තමයි තමන්ගේ ඇඳ පුටු මේස. සමහරට තමන් ළඟ තියෙන ධනයක් වේවා. තමන් ළඟ තියෙන සමහරට ඇඳුම් ආයිත්තන් වේවා. සමහරට ෆෝන් එකක්. අද කාලේ ලේසි නෑ පින්වත්නි. අද කාලේ ලේසි නෑ. අද කාලේ සමහර අය මේ පැවිදි වෙනවා කියන එක හිතා ගන්න. මොකද දේශනාවේ තියෙනවා මතකද? නෙක්ඛම්ම සැපේ දිහා මිනිස්සු බලන්නේ මහා ප්‍රපාතයක් දිහා බලනවා වගේ. කවුරු හරි ආන්න හොඳට හිටපු කොල්ලෙක් පැවිදි වුණා කියලා පැවිදි වුණාද? මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ මං හිතන්නේ මේ මොකක් හරි ගිහි ගෙදර ප්‍රශ්නයක්. ඒ කියන්නේ මිනිස්සු කල්පනා කරන්නේ මේ එක්ක කසාදේ කැඩිලා. එහෙම නැත්නම් යාළුවා හිටපු කෙල්ල තරහ වෙලා. ඔහොම කියලා කල්පනා කරන්නේ. පව් ඉතින් කලකිරිලා. එහෙම ඒ වෙද්දී සාමාන්‍ය ලෝකේ කල්පනා කරන්නේ. එතකොට නෙක්ඛම්ම සැපේ දිහා බලන්නේ හරියට ප්‍රපාතයක් දිහා බලනවා වගේ. ඊට පස්සේ ඒ ළමයිම කල්පනා කරනවා දැන් පැවිදි වෙන්න යනකොට සමහර විට අපිට පුළුවන් වෙයිද දන්නේ මේක කරන්න මට එන්න වෙයිද දන්නේ කියා තමන්ම පහලට දාගන්නවා අර වීරිය නැතිකම. එතකොට තේරුම් ගන්න දැන් පැවිදි වෙලා ඉන්නවනම් යම් කෙනෙක් ඒ සියලු දෙනා මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා හිටියනම් යම් කෙනෙක් ඒ සියලු දෙනා ශ්‍රද්ධාව තිබිච්ච අය වීරිය තිබිච්ච අය සිහිය තිබිච්ච අය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තිබිච්ච අය එක්කම ඒකයි ඊළඟට කියන මෙයා කල්පනා කරන මෙයා ස්වල්ප වූ භෝග අතාරිනවා මහත් වූ භෝගත් අතාරිනවා මහා භෝග සම්පත්තිනේ ඒව සියල්ල තමයි වතු පිටි ලක්ෂ ගණන් කෝටි ගණන් තියෙන වාහන පොල් වතු රබර් වතු තේ වතු ඊළඟට ගෙවල් දොරවල් ධන දාන්‍ය බැංකු පොත් ඊළඟට තමන්ගේ රස්සා නම්බුනාම මේ සියල්ල අතහරිනවා. ඒ සියල්ල අතහරිනවා. ඒ සියල්ලම තමන්ගේ හිතින් අතහැරලා තමයි එන්නේ. අපි දන්නේ නැති වුණාට දැන් බලන්න ඔබගේ හිතවල කොච්චර හැම තැනකම බැඳිලා තියෙනවද? කොයි තැන කී තැනකට බැඳිලා තියෙනවද?
ඊළඟට මෙයා ස්වල්ප වූ නෑදායන් අතහරිනවා. සමහරට අම්මයි තාත්තයි සමහර විතරයි ඉන්නේ. සමහරට සහෝදරයෙක් විතරයි ඉන්නේ. සමහරට ඒ වගේ මොකක් හරි ඒ වගේ ස්වල්ප ඥාති පිරිසක් අතහරිනවා. සමහරට විශාල ලොකු පවුලක රජ පවුලක ඉන්නේ. මහත් වූ ඥාතීන් ඉන්නවා. ඒ සියලු දෙනත් අතහරිනවා. එතකොට හිතන්න පින්වත්නි තමන්ට සමහර අය ඉන්නවා තමන්ගේ ලෝකේ අම්මයි තාත්තයි. ඒ අය අතහැරලා පැවිදි වෙන්න එනවා. එතකොට සමහර අයට මේක සමහරුන්ට දරන්න බෑ. ඒ කියන්නේ මේ ලෝකේ දුක කියන්නේ ඉන්නේ එකම කෙනා පැවිදි වෙනවා අතහැරලා. ඒ කියන්නේ ඒ එක්කන එයාගේ වරදක් නෙමෙයි. එයාගේ කුසලතාවයක්. එයාගේ අතහැරීමේ හැකියාව. එවැනි සංඝයා ඉන්නේ. මොකද එකට ගුලි වෙලා ඉන්න තමයි සාමාන්‍ය කාමී ජනයා ආසා. එකට ගුලි වෙලා තමන්ගෙන් කෙනෙක් බැහැරට යනකොට කාමී ජනයා දැන් රට යනකොට මිනිස්සු කොච්චර අඬනවද? මිනිස්සු මේ සාමාන්‍ය එයාපෝට් එකට වෙලා රට යනකොට මල ගෙදර වගේ අඬන්නේ. ඇයි තමන්ගෙන් වෙන් වෙනවට කැමති නෑ. එහෙම මිනිස්සු තමන්ගේ දරුවෙකුට මහාන වෙන්න දෙයිද? කවදාවත් දෙන්නේ නෑ. කාමී ජනයා හරියට මීහරක් මඩේ ලගිනවා වගේ ඒකෙම ගුලි වෙලා ඉන්නයි ආස. ඒ අතර පිං තියෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා තියෙන කෙනෙක් ඒ අතරින් නිදහස් වෙලා එනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ ඇවිල්ලා දැන් මෙයා ඥාතින් අතෑරලා ඇවිල්ලා ඔන්න පැවිදි වෙනවා. බුද්ධ ශාසනයේ ඒ අදාළ විදිහට ඔන්න මනාකොට පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ මෙයා සිල්පද වල මෙයා අපි ඉස්සර වෙන පැවිදි කරන්නේ කොහොමද? එයාට තිසරණේ දෙනවා. කියන්න කියනවා බුද්ධං සරණං ගච්ඡාමි. මේ සංඝ සරණ යන විදිහ මම ඔබට කියන්නේ සංඝයා අඳුන ගන්න. ඒ කකුල පුත්‍රයාට කියන බුදුරජාණන් සරණ. එයා කියනවා මම බුදුරජාණන් සරණ යනවා. ධම්මං සරණං මම ධර්මයේ සරණ යනවා. සංඝං සරණං ගච්ඡාමි. මම සංඝයා සරණ යනවා. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. මං දෙවනුවත් තුන්වෙනුවත් තතියම්පි බුදුන් දහම් සංඝුන් සරණ යනවා කියලා ඔන්න සරණ ගියා. ඊළඟට මෙයා ඔන්න මෙයාගේ සිල්පද ටික බලන්න මේ භික්ෂුවගේ දැන් කියනවා කියන්නේ කොහොමද? සියලු පවෙන් වැළකීමට සබ්බපාපස්සා කරනම් කොහොමද සියලු පවෙන් වළකින්නේ? කියනවා ඒකිනා කුසල් සහගත කාය කර්මයන්ගෙන් යුක්ත වෙනවා. ඒකිනා කුසල සහගත කුසලේන පාරිශුද්ධ කාය කර්ම වලින් යුතු වෙලා වාසය කරනවා. කොහොමද කාය කර්ම පිරිසුදු කරගන්නේ? ඊළඟට එයා පිරිසුදු වචනයෙන් ඉන්නවා, පිරිසුදු මනසින් ඉන්නවා. බුදුරජාණන් මෙහෙම විස්තර කරනවා. පින්වම් මහණෙනි, භික්ෂුව සීලයෙන් යුක්ත වෙන්නේ කොහොමද? පින්වත් මහරජතුමනි කියනවා රජුරවන්ටනේ කිව්වේ අජාසත් රජුරවන්ට. කියනවා රජතුමනි ඒ භික්ෂුව සත්තු මරන්නේ. පින්වත්නි මේ ලෝකේ හැම මිනිසෙක්ම මේ ලෝකේ ප්‍රාණඝාතයෙන් සතුටු වෙන ලෝකේ ඒ භික්ෂුව දැන් හිතන්න වෙන රටක ගත්තොත් ප්‍රාණඝාතය කියන එක ගාණක් නෑ. ඒ අතර භික්ෂුවක් ඉන්නවා සුළු දැන් අපිට සුළු ප්‍රාණියෙක් හරි මරන්නේ. දැන් ඔබට මතකද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පැන් පෙරලා බොන්න කිව්වා. කොහොමද පැන් වාජනේ ගන්නකොට සංඝයාට ස්වාමීන් වහන්සේලාට කිව්වා පැන් එක බොනකොට පෙරලා බොන්න කිව්වා. හේතුව පුංචි සත්තු ඉන්න නිසා. පුංචි සත්තු ඉන්න නිසා පැන් එක පෙරලා බොන්න කිව්වා. එක දවසක් ස්වාමීන් වහන්සේලා දෙනමක් පාර දිගේ වඩිනවා. එක ස්වාමීන් වහන්සේ නමක් දෙන්නා පාරේ යනකොට දෙන්නගේ අමනාපකමක් වුණා. මොකක් හරි වචන මේ නෝකාඩුවක් ඇතුණ එක ස්වාමීන් නමක්ගේ. ඒ ස්වාමීන් වහන්සේ ළඟ අර තරහ වුණ ස්වාමීන් වහන්සේ ළඟ තියෙනවා පැන් පෙරන ගොට්ටක්. ඒකට කියනවා ඩබරාව කියලා. ඒ පැන් පෙරන ගොට්ටෙන් දැන් ඉස්සර පයින් යන්නේ කිලෝමීටර ගාණක් පයින් යනවා. සමහර කිලෝමීටර් 500 පයින් යනවා. ඉතින් ඔහොම යනකොට ඔන වතුර පිපාසය ආවා. වතුර කඩක් ගලාගෙන යනවා, ගඟක් ගලාගෙන යනවා. එතෙන්ට ගිහිල්ලා අර වතුර ගොට්ට තියෙන ස්වාමීන් වහන්සේ පාත්‍රයට වතුර පෙරලා අරගෙන වැළඳුවා.
වතුර කොටක් නැති කෙනෙක් හිටියා. පැම් පෙරා ගන්නට අර වාගේ පෙරන්ට භාජනයක් රෙදි කඩක් නැති භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුව කල්පනා කළා දැන් මට වතුර බොන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පා කියලා තිනා මේ ප්‍රාණීන් ඉන්නවා ඒ ජලය පානය කරන්න. ඒ නිසා දැන් මම මොකද කරන්නේ? අර භික්ෂුවට කිව්වා භික්ෂුව මට ඔය පැම් පෙරා ගන්නට ඕක දෙන්න පොඩ්ඩක් වතුර පෙරා ගන්න ඔය ගොට්ට. කිව්වා මන් දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ භික්ෂුව ඒක මිරිකලා රෙදි කාලා අරගෙන ගියා. අර භික්ෂුව වතුරට බහැලා දැන් වතුර බොන්න විදියක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පා කියලා දෙනවා. ඒ කිලෝමීටර ගණනාව පයින් ගියා පිපාසෙන් ගියේ. පිපාසෙන්. එහෙම ගිහිල්ලා ඒ භික්ෂුව කලන්ත දාලා වැටුණා. භික්ෂුව මරණයටපත් වුණා. එතකොට තමන්ගේ ජීවිතය වෙනුවෙන්වත් ප්‍රාණඝාතය සිද්ධ වෙයි කියලා සාතුනාසේ සිල්පදයක් පැනවුවා නම් ඒ භික්ෂුව කැඩුවේ නැහැ. ජීවිතය වෙනුවෙන්වත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතුන් මැරීම අත්හැරලා ඒ සිල්පදේ වල හික්මන විදිය මම මේ කියන්නේ. සතුන් මැරීම අත්හැරලා ඒ භික්ෂුව සතුන් වෙනුවෙන් දඬු මුගුරුවත් ගන්න නැහැ කිව්වා. සතෙක්ට ගහන්න කියලා දඬු මුගුරුවත් ගන්නෑ. සංඝයා ගැන පහදින්න. දැන් සාමාන්‍ය මිනිස්සු බය කරන්න හරි දඬු මුගුරු ගන්නවනේ. ඒක තමයි සංඝයාගේ සීලයට අයිති දෙයක් මේ. කියනවා සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. ඊළඟට අවියායුධ බැහැර කරලා ඉන්නවා. එතකොට සතුන් වෙනුවෙන් අවියායුධ බැහැර කරලා ඉන්නවා. ඊළඟට කියනවා පවට ලැජ්ජා බය ඇතිව ඉන්නවා. බොහෝම ලැජ්ජයි ප්‍රාණඝාතයට. ඊළඟට සතුන්ට දයානුකම්පාවෙන් ඉන්නවා. සතුන් කෙරෙහි දේශයෙන් නෙවෙයි ඉන්නේ දයානුකම්පයෙන් ඉන්නවා. එතකොට භික්ෂුවත් තුළ මේ හැමදේම සංඝයා තුළ තියෙනවා. එතකොට ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පිය වාසයෙන් මේක මහණෙනි සීලයට අයිති දෙයක්. එතකොට මේ භික්ෂුවක් සුරකින්න සීලය. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, අපේ මුගලන් මහරහතන් වහන්සේ, අපේ මහා කස්සප මුනිදු රැකපු සීලය මේ කියන්නේ. සතුන් කෙරෙහි. ඊළඟට කියනවා නුදුන් දේ පිළිගැනීමෙන් අත්හැරලා, ඒ කියන්නේ හොරකම් කිරීම අත්හැරලා දුන් දේ පමණක් ගන්නවා. නුදුන් දේ ගන්නෑ. දැන් බලන්නකො භික්ෂුවක් ළඟ තියෙන දේ පාත්‍රේ වෙන කවුරු හරි දුන්න එකක්. සිවුර කොහෙන් හරි දීපු එකක් හරි අහුල ගත් එකක් හරි. එහෙම නැත්නම් පාංශකුල සංඥාවෙන් ගත් එකක්. ඒ කියන්නේ බිම දාලා තිබ්බ එකක්. එහෙම නැත්නම් ගත්තොත් එහෙම සිවුරු තුන බෙහෙතක් හේතක් කවුරු හරි දුන්න එකක්. ඒ කියන්නේ භික්ෂුවකට කියලා කිසිම දෙයක් නැහැ. එතකොට භික්ෂුවක් ඉන්නේ ගම්දෙටුවෙක් වගේ නෙවෙයි, ගමක ආරක්ෂා කරන කෙනෙක් වගේ නෙවෙයි. දයානුකම්පාවෙන් මිනිස්සු දෙන දෙයකින් යැපෙන්නේ. මම මේ කවුරු ගැනද කියන්නේ? සංඝයා ගැන. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම හිටියේ. එතකොට අපි සරණ ගියපු සංඝයා මේ වගේ එවැනි සංඝයා කෝටි ගාණක් බුද්ධ ශාසනයේ හිටියා. දුන්න නැති දේවල් ගන්න දෙන දේ තමයි පාවෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේලාට දැන් උපසම්පදාලාභී භික්ෂූන්ට සීනි ටිකක්වත් අපි ඊළඟට හිතන්න අඹ ගෙඩියක් ඊළඟට ඇපල් ගෙඩියක් කිසි එකක් අපිට හේතු මතේ වළඳන්න බෑ. තවත් කෙනෙක් අරන් ඇවිල්ලා උපසම්පදා නැති කෙනෙක් ඒ භික්ෂුවට පිළිගන්න ඕන අතට. ඒ භික්ෂුවට පිළිගන්නනවා. අතට පිළිගන්නුවාට පස්සේ තමයි ඒ භික්ෂුවට වළඳන්න පුළුවන්කම තියෙන්නේ. නිකන් වැටලා තියෙන ගෙඩියක් කොහොම අරගෙන කන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිළි නොගෙන වළඳන්න එපා කියලා. සිල්පදයක් පැනෙවුවා. එතකොට ඒවා ඔක්කොම භික්ෂුවට අයිති දේවල්. භික්ෂුවගේ සීලයට. අපි ඉදිරියේදී ඒ කාරණා කියන්නම්. ඊළඟට පිරිසුදු ජීවිතයක්, කිලිටි නැති ජීවිතයක් ඒ භික්ෂුව ගත කරනවා. ඊළඟට බඹසර වාසය කරනවා. අබ්‍රහ්මචාරී බව අතහැරලා බ්‍රහ්මචාරීව ඉන්නවා. ලාමක මෛතුන්‍ය සේවනයෙන් වැළකීලා එය දුරින්ම දුරු කරනවා. එතකොට මේ ලෝකෙ පින්වත්නි කෝටි ගාණක් මිනිස්සු ඉන්න අතර කෝටි 7-800ක් ඉන්න අතර මේ කීප දෙනෙක් තමයි බඹසර රකින්නේ. ඒ අතර ඒ කවුරු හරි තාපසයෙක් ඉන්නවා කියලා හිතන්න බඹසර රකින්නේ. ඒ නිවන් මාර්ගට මුල් වෙලා නෙවෙයි. ආර්ය වූ බඹසරක් රකින්නේ මේ බුද්ධ ශාසනය විතරයි. ඒ බුද්ධ ශාසනය ආර්ය බ්‍රහ්මචර්යාව සංඝයා රකින්නේ නිවන පිණිස. එතකොට මේ බඹසර තමන්වත් කඩා ගන්නෑ තමන් විසින්වත්.
තමන් විසින්වත් කඩා ගන්නෑ. ඊළඟට අනුන් විසින්වත් කඩන්න දෙන්නේ ඒ බඹසර. එතකොට මේ බඹසර බොහොම ආදරෙන් සංඝයා ආරක්ෂා කරගන්නවා. ඒ තමයි සංඝයා. එතකොට පිරිසිදු ජීවිතයක් ගත කරන්නේ. දැන් සමහර අය බඹසර මෛතුන්‍ය සේවනයේ අතහැරලා ඉලීම් පිරිමැදීම් වලින් සතුටු වෙනවා. සමහර ලාමක මිනිස්සු. නමුත් සංඝයා එහෙම නැහැ. සමහරට බඹසර සිඳ ගන්න නැතුව නරක හිතන වැරදි වීඩියෝ බලනවා. එහෙම දර්ශන වලින් සතුටු වෙනවා. සංඝයා එවැනි දර්ශන වලමුත් වෙන් වෙලා ඉන්නේ. ඒ තමයි සංඝයා කියන්නේ. නැත්තම් ඒ සංඝයාගේ සිල්පද වලට හානියක් තියෙනවා. පින්වත්නි එහෙම එකක් මේක. එතකොට සංඝයාට එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කොට ඇති ඒ නිකලෙස් සංඝයාත් එහෙමයි. ඒකයි. ඊළඟට බුදුරජාණන්සේ වදාලා සංඝයා බොරු කීම අත්හැරලා සත්‍ය කතා කරනවා. එතකොට සංඝයා බොරු කීම අත්හැරලා ඇත්ත කියනවා. බොරු කීමත් අතාරිනවා ඇත්ත කියනවා. ඊළඟට ඇත්තෙන් ඇත්ත ගලපනවා. ඒක වහන්න යන්නේ ඇත්තෙන් ඇත්ත ගලපනවා. සත්‍යයක්ම කියනවා. ඊළඟට ඒ කියන කතාව ස්ථීරව පිහිටලා කියනවා. මේ තමයි කියලා මේ ස්ථීරව මේක මෙහෙම වුණා කියලා ස්ථීරව පිහිටලා කියනවා. ඒ කියන කාරණේ මොනවා හරි. ඊළඟට පිළිගන්න පුළුවන් දේ කතා කරනවා. අනම්මනම් වල්පල් නෙවෙයි පිළිගන්න පුළුවන් දෙයක් කතා කරනවා. ඊළඟට ලෝකයා රවටන්නේ. ඒකත් සීලයට අයිති දෙයක්. ඊළඟට කියනවා කේලම් කීම අතෑරලා බිඳවන එක අතෑරලා මෙතනින් අහලා එතන කියන්නේ එතනින් අහලා මෙතන කියන්නේ ඊළඟට සමගි වෙන්න පුළුවන් තරම් අනුබල දෙනවා. කියනවා දැන් ගෙදරක අවුලක් හටගත්තොත් එහෙම කියනවා නෑ සමගියෙන් ඉන්න. කොහේ හරි අවුලක් හටගත්තොත් සමගිය රැක ගන්න ඉස්සර වෙලා සංඝය අවවාද කරන්නේ කේලමට නෙමෙයි සමගියට කරුණු කියනවා. ඒකත් සීලයට අයිති දෙයක්. ඊළඟට සාමය උදා වෙන වචන කියනවා. දෙපැත්තක් බිඳෙන වචන සංඝයා කියන්නේ. හිත පෑරෙන වචන කියන්නේ. හින් පාස් කරන්නේ සංඝයා. අනිත් අයගේ හිත ඇලෙන විදිහට කතා කරන්නේ සංඝයා. තමන්ගේ වචනයෙන් සංසිඳවනවා අනිත් අය. තමන්ගේ වචනයෙන් අනිත් අයව සාමකාමී බවට පත් කරනවා තමන්ගේ වචනයෙන්. ඊ තමයි සංඝයා කියන්නේ. එතකොට අපි සරණ ගියපු සංඝයා සංඝ සරණ කොච්චර පිරිසුදුද පින්වත්නි. ඊ තමයි ආර්ය සීලයක් රකින්න සංඝයා. තමන්ගේ කට පිරිසුදු කරගන්නවා, කයත් පිරිසුදු කරගන්නවා. ඊළඟට තේරුමක් නැති දේවල් වල්පල්, දේශපාලන කතා, රට ගැන කතා, ඊළඟට හමුදාව ගැන කතා, ඊළඟට නානතොටේ කතා, ගෑනු ගැන කතා, නළුවෝ ගැන කතා, ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන අන්න කතා, පාන කතා, ආදී කෑම බීම කතා මේවා කතා කර ඉන්නේ. සංඝයා කතා කරන්නේ ධර්ම කතා. ධර්මයක් කියනවා මේක කළොත් හොඳයි. මේක කළොත් යහපත්. මේක කළොත් අයහපත්. අද මේක කළොත් හොඳ නැහැ. උන්න සංඝයා ඒ වචන කතා කරනවා. එතකොට තේරුමක් නැති දෙතිස් කතාවෙන් වැළකීලා නළු නිලියෝ ගැන, කැම බීම ගැන, ගොඩනැගිලි ගැන කතා නැහැ. ධර්ම කතා, විනය කතා. ඒවා කතා කරන්නේ දෙලොවටම වැඩ පිණිස සුදුසු කාලේ සුදුසු තැන බල. ඒ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු නිකලෙස් සංඝ පරපුර මෙවැනි සොඳුරු ගුණ වඩලා තමයි අමා මහ නිවනට වැඩියේ. එතකොට අපි සරණ ගියපු සංඝයා හිස්ද නෑ පින්වත්නි. ඒ සංඝයා බොහෝම මේ සුවසේ වාසය කළ පිරිසක්. ඊළඟට ඒ සංඝයා පින්වත්නි රාත්‍රී භෝජනයෙන් වළකිනවා. රැයට කන්නේ. මොකද අපි බුදුරජාණන් එපා කිව්වා. බුදුරජාණන්සේ 12න් පස්සේ ඊරාවරට ගියාට පස්සේ දානේ වළඳන්න එපා කිව්වා. අසනීප වුණොත් බත් ටිකක් කන්න කියලා කිව්වේ නෑ එහෙම. බුදුරජාණන් වහන්සේ ඒකට වෙනම සිල්පද පැනෙව්වා. 12 ඉර මුදුන් වුණායින් පස්සේ සංඝයා පහවදා ඉරු පායනකම් සංඝයා ආහාරයක් ගන්නෑ. ඊ තමයි සංඝයා සාතුනාසේ සංඝයාට පැනවීම. සංඝයා එහෙමයි විකාල භෝජනෙන් වැළකීලා උදේවරුේ පමණක් වළඳනවා සංඝයා. ඊළඟට සංඝයා නටන්නේ. සංඝයා ගයන්නේ. සංඝයා බෙර ගහන්නේ, වයන්නේ. සංඝයා සින්දු කියන්නේ. සංඝයා ඊළඟට ඇඟට මේ සුවඳ විලවුන් ගහන්නේ.
සංඝයා මේ සාමාන්‍යයෙන් ඇඟට සට් ගහන්නේ ඊළඟට සංඝයා ක්‍රීම් ගන්නෑ මූණේ. සංඝයා ඒ වගේ විසිතුරු කර ඇස් බැමි ගලවන්නේ. සංඝයා ලස්සනට තියෙන කොණ්ඩෙත් කෙස් ටිකත් බාලා හිස මුඩු කරගෙන විවර්ණ බවට පත් වෙනවා. සංඝයා මේ අපේක්ෂා අතහැරලා වාසය කරනවා. Tamanට දුක මේ අපහසු පීඩාව පිණිස පවතින දේවල් සියල්ල බැහැර කර කර ඉන්නවා. ඒ තමයි සංඝයා. ඇඟපත සරසන්නේ මල් ඊට පස්සේ මල් මාලා පළඳන්නේ. ඊළඟට මාල මුදු පළඳන්නේ සංඝයා. නිදහස් ඉතින්. මාල මුදු පළඳන්නේ. ඊළඟට සංඝයාට සුඛෝපභෝගී ආසන නැහැ. සුඛෝපභෝගී ආසන නැහැ. ඔබ දකින්න ඇති. දැන් ඒක තමයි සංඝයාට ලැබෙන සංඝයාගේ පැනවීම බුදුරජාණන් වහන්සේගේ. පැනවීම. ඊළඟට සුඛෝපභෝගී ආසන නෑ. ඊළඟට රන් රිදී සල්ලි මිල මුදල් සංඝයා පාවිච්චි කරන්නේ නෑ. සංඝයා මුදල් පාවිච්චි කරන්නේ නෑ. සංඝයාට මුදල් පාවිච්චි කරන්න අයිතියක් නෑ. මුදල් පාවිච්චි කරනවා නම් සංඝයා කරන්න ඕනේ ගිහි ළමයෙක්, ගිහි කැපකරුවෙක් කරහා තමයි ගිහි කෙනෙක් කරහා මේ මුදල් ඒ ගනුදෙනු කරවන්නේ. සංඝයා එකට මැදිහත් වෙන්නේ නෑ. සංඝයා පර්ස් එකෙන් ඇදලා දෙන්නේ නෑ. එතකොට ඒවට තියෙනවා ඔය තමයි අපි සරණ ගිය සංඝයා. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මහරජුරවන්ට මේක කියා දුන්නානේ. මේක කියා දුන්නා. ඒ නිසා පින්වත්නි මෙවැනි ශ්‍රාවක සංඝයා අපි සරණ ගියේ. මෙවැනි කාය මේකට කියනවා පින්වත්නි මේ කොටසට කියනවා පුංචි සීලය, සුළු සීලය, චූල සීලය කියලා කියන්නේ මේකට. සංඝයා මේ සුළු සීලය මේක සුළු එක තව ඉස්සරහට සීලයේ තියෙන විස්තර අපි ඒක කියා දෙන්නම්. මේ විදිහටයි අපි සරණ ගියපු සංඝයා වාසය කළේ. එවැනි උතුම් සංඝයාගේ ගුණ සිහි කර කර ඔබත් සංඝ සරණ යා යුතුයි. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනයේ සංඝයා ගැන ඉගෙන මේ බුද්ධ ශාසනයේ සංඝයාගේ ගුණ කල්පනා කර කර සංඝ සරණ යන්න. මේ බුද්ධ ශාසනයේ සංඝ සරණ යන්න තියෙන කාලේ. ඒ නිසා හිත පහදවා ගන්නට තුනුරුවන ගැන සංගරුවන ගැන ඔබට බොහෝ කල යහපත පිණිස පවතී. ඒ නිසා ඔබට සැදැහෙන් එකසිතින් සංඝ සරණ යන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවට සදැහැති දායකත්වයේ දරුවේ මිය පරලොව ගිය පතිරගේ කරුණාරත්න ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන බලාපොරොත්තුවෙන් පින්වත් WHC පද්මා මෑණියන් තමයි මේ පින්කමට සහ සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම අංක 138A ලෙනවර හල්තොට බණ්ඩාරගම යන ලිපිනේ පදිංචිව සිටින ඒ පින්වතුන් බොහොම සැදැහැයෙන් මේ පින්කමට සහ සම්බන්ධ වුණේ. ඉතින් රැස් කළ සියලු පින් අපි මුලින් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ සැපයටපත් වේවා. දෙවියන්ගේ උපකාර සලසා දෙත්වා. දෙවියෝද මේ පින් බලෙන් සම්බුදු සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්වත් ලොකු ස්වාමීන් මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්න ලබත්වා. ලොකු ස්වාමීන් වහන්සේට ගෞතම සම්බුදු සසුන බබළුවන්ටත් ධර්මාවබෝධයටත් මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පින් මහමෙවුනා වාසී මහ සංඝරුවනට, රටලෝ වාසී මහ සංඝරුවනට අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරු පින් අනුමෝදන් වේවා. සියලු සංඝරුවන ගෞතම සම්බුදු සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ උදාර පින් අනුමෝදන් කරමු. මිය පරලොව ගිය පතිරගේ කරුණාරත්න පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ කියන්නේ HC පද්මා මෑණියන්ගේ ස්වාමි පුරුෂයා එතුමා මිය පරලොව ගිහින් හෘදයාබාධයක් නිසාවෙන් 2021 ජූලි මාසේ 5 වෙනිදා මිය පරලොව ගියේ. එතුමාට මේ පින් අනුමෝදන් වේවා. එතුමා ඒකාන්තයෙන් මේ පින් බලෙන් පරලොව වශයෙන් සැපයටපත් වේවා. සාපිපාස ආදී දුකක් ඇත්නම් ඉන් අත මිදේවා. වහවහ සංසාර දුකින් නිදහස් වෙන්න ඒ පින්වත් මහත්මයාට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු.
ඒ වගේම පතිරගේ කරුණාරත්න මහත්මයා නමින් මිය පරලෝකයේ දෙමව්පියන්ට WHC පත්මා මහත්මිය නමින් මිය පරලෝකයේ දෙමව්පියන්ට සහෝදරයන් දෙදෙනාට ඇතුළු දායකත්වය දරූ සැම නමින් මියගිය සියලු ඥාති මේ පින් බලෙන් සැපයටපත් වේවා. ඒ අතන්ගේ පරලෝ ජීවිත සපවත් වේවා. වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම චන්දිමා පතිරගේ දියණියට PC පත්මසිරි පුතුණුවන්ට සහ ඒ පවුලට සම්බන්ධ වූ බෑනාවරුන්ට බෑනනුවන්ට ඒ වගේම ලේලියට මේ පින් අනුමෝදන් වේවා. මිනිබිරියන්ට මිනුදි දෙව්ජා සහ සිනුරි යන දරුවන්ට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග දීර්ඝායුෂ වේවා. ඒ වගේම මේ පින්වත් මෑණියන් සී පත්මා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ සියලුම දෙනා පවුල් සියලු දෙනා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා. දිගාසිරි සම්පත් ලබත්වා සම්බුද්ධ ශාසනය තුල උතුම් පිළිසරණ ලබන්ට ධර්මාබෝධයට මේ සකල පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ධර්මය ඇසූ ඔබට පින් අනුමෝදන් වේවා. අපගේ මෑණියන්ට පියාණන්ට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සම්බුද්ධ ශාසනය තුල උතුම් පිළිසරණ ලබන්නට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තුනුරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.